දේශනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාලා සිටින්නේ බද්දක් විහාරේ පදනමේ ප්‍රධාන අනුශාසක පූජනීය වැගඩපළ ඉමඥාන ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී ගෞරවයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. අද නොවැම්බර් මාස 16 වෙනි දින ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වනුයේ कैरोलाइन स्प्रिंग पदिंची गामिनी पेरेरा महात्मा सह हेममाली पेरेरा महात्म्याई मेट අවුරුදු 8කට පෙර අපාතරයෙන් විය වූ සුසිලා සමරසිංහ මෑණියන්ට සහ පර්ලෝ සැපත් වූ හෙන්රි පෙරේරා සමරසිංහ පියාණන්ටත් විල්බර්ට් පෙරේරා මේරි එස්ටර් රාජපක්ෂ සුජාතා පෙරේරා මිසියානා පෙරේරා විජේදාස පෙරේරා සරස් සමරසිංහ උදේ සමරසිංහ සුරංගනී සමරසිංහ බාබරා ජයසේන සහ යම් තාක් මියගිය ඥාතීන් ලැබූ ජීවිත සුවපත් කිරීමටත් ඊතා ඉක්මනින් නිර්වාණය අවබෝධයටද මේ පින උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් එමෙන්ම ජීවත් සිටින හිතවත් අහිතවත් ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවය ලැබීමටත් දේශකයන්න් වහන්සේට සහ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සහ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම උතුම් කුසල හේතු වේවා වාසනාව වේවායි ගාමිණී සහ हेममाली පෙරේරා යවල ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා පැහැදිලි සිටින පිරිස සීලේ පිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තම්බං. ආමබන්තේ සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කළා තිබෙනවා. මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය මේ මිහිපිට පවතින ඊ타ත්ම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කළ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අයත් පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් ඒ ධර්මය අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව අපිට කටයුතු කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. අපි මේ ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව, මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව අපේ ජීවිතයේ හරිම తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට තනාග තියෙන පිණිබිඳක් වගේය කියලා. තනාග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ඒක කිසිම හයක් හතියක් නෑ. ජීවිතය කියන්නෙත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ජීවිතයක් කිසිම හයක් හත්තියක් තියෙන එකක් නොවේ. ඒ වගේම ජීවිතය ගත්තහම හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා පවතින්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතයේ වේගයෙන් මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම ජීවිතය ගත්තාම මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන දවසක් පාසාම, රැයක් පාසාම, පැයක්, විනාඩියක්, තප්පරයක් පාසාම ජීවිතයේ පියමන්න ගන්නේ මරණයටයි. එවගේම ජීවිතයේ දිය ඇඳීරක් වගේ. දිය ඇඳීර වහාම මැකෙනවා. මැකෙන ඉරාය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යන් දවසක මේ ජීවිතය මරණයෙන් මැකී යනවා. මරණයෙන් මැකෙන මේ ජීවිතය අය කවදාකවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තහම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණය කරා යන, මරණය කරාම පියමන් නගන, මරණයෙන් මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කනබොන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයෙක් දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක්වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයේ දේවල් මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. එනිසා ජීවිතය කියන්නේ හරිම తాවකාලිකයි. මරණය කියන්නේ අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපයේ, සති කීපයේ වෙන්න පුළුවන්.
ගෞතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදා මහන්ඩ ලැබෙන්නේ නැහැ. ඉතාමත්ම කලාතුරකින් තමයි ලැහැබෙන්නේ මේ මොහොතේ අපට භාග්‍ය වාසනා උදාපත් වෙලා තියෙනවා. එනිසා ඉතාමත්ම හොඳ සිහියෙන් කල්පනාවෙන් අපි මේ ධර්මය ශ්‍රවණය කරමු. ඒ සඳහා අපි කවුරුත් සාධකාරයක් පවත්තු. සාදු සාදු සාදු. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධු භගවා ස්වාකාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු යුතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මාර්ථකා වශයෙන් ප්‍රකාශ කරන්ට යෙදුනේ මජ්ජිමනිකායේ මජ්ජිම පන්නාශිකට අයිති රාජවර්ගය අයිට සඳහන් ධම්ම චේතිය සූත්‍ර දේශනාව. ඊයේ දිනේදිත් අපි මේ දේශනාව පිළිබඳ යන් දේශනාවක් ශ්‍රවණය කරා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාක්‍ය ජනපදයේ මේද තළුම්ප කියන නියංගමේදී සිද්ධ වෙච්චි දේශනාවක් කොසරත්තුමා තමයි මේ දේශනයේ කරුණු ඉදිරිපත් කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේක කාලයකදී සාක්‍ය ජනපදයේ වේලු මේද තළුම්ප කියන සාක්‍යයන්ගේ නියංගමක වාසය කරන වෙලාවේ මේ පසේනදී කුසල් රජතුමා නගරක කියන පෙදේශයට යම්කිසි රාජ කටයුත්තකට පැමිණි අවස්ථාවේදී උයනකට ගියා මේ රජතුමා මේ උයනේ සැරිසරනකොට උයනේ ඇවිදිනකොට උයනේ තියෙන විවේක පරිසරයත් එක්ක මේ රජතුමාට භාග්‍යතුන් වහන්සේ සිහිපත් වුණා. අනේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ වගේ විවේක තැන්වල උන්වහන්සේ බණ භාවනා කරමින් වාසය කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මතක් වෙලා තමන්ගේ හිටිය ඇමති කෙනෙකුගෙන් දීඝකාරායන කියන ඇමතිගෙන් අහනවා, ඇමති මේ දවස්වල භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. එතකොට එතුමා ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල සාක්‍ය ජනපදයේ මේද තළුම්ප කියන ගම්මානයේ තමයි වැඩ වාසය කරන්නේ. ඉතින් මේ ගමට ගොඩක් දුරද කියලා හවතින් කිව්වා වරුවකදී වගේ ගිහිල්ලා එන්න පුළුවන් කියලා. ඊට පස්සේ රජතුමා මේ ඇමතිට මේ ගමන යන්න සූදානන් කරන්න මතක් කල්ලා ඊට පසුව රාජ පිරිසත් එක්කම මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මේද තළුම්ප කියන නියංගමට මේ රජතුමා පැමිණෙනවා. පැමිණෙන අවස්ථාවේදී බිස්සුන් වහන්සේලා එලිමහනේ සක්මං කරමින් ඉන්නවා දැකලා උන්වහන්සේලා ළඟට ගිහිල්ල භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන විමසා සිටිය. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්නර කුටිය වැඩ ඉන්නවා. ගිහිල්ලා කුටිය ළඟට ගිහිල්ලා උගුර පාදර දොරට තට්ටු කරන්න භාග්‍යතුන් වහන්සේ දොර විවෘත කරයි. ඉතින් මේ රජතුමා තමන්ගේ තියෙන ඔටුන්නත් කඩුවත් ඇමතිට බාරදීලා මේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ විහාරයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දොරැරියට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ සීපාද ළඟ වැඳ වැටිලා සිරිපතුල් අතින් ස්පර්ශ කරමින් මුයින් ඉමිමින් භාග්‍යතුන් වහන්සේට මතක් කරන ස්වාමීනී මම පසේ නදී කෝසල කියලා නිහතමානීව භාග්‍යතුන් වහන්සේට තමන්ගේ නම ප්‍රකාශ කරා.
තින් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මේ රජතුමාගෙන් අහනවා ඇයි රජතුමනි මෙච්චර මේ තථාගතයන් වහන්සේගේ මේ කයට ඔබ මෙච්චර ගෞරව කරන්න මෙච්චර මෛත්‍රී කරන්නේ වගේ මෙච්චර ආදර ගෞරව දක්වන්නේ මොකක් නිසාද කියලා මොන කරුණක් නිසාද කියලා භාග්‍යතුන් වහන්සේ මේ රජතුමාගෙන් අසා සිටියා. ඒ වෙලාවේ රජතුමා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා අත්තිකෝ මේ බන්තේ භගති ධන්මන්වයෝ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මට ධර්මානුකූලව ලොකු වැටහීමත් තේරුම් ගැනීමත් තියෙනවා. ආනේ නිසා තමයි මම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ස්වාක්කාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාක්කාතයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශාවක සංඝයා සුපටිසම්පන්නයි කියලා මේ ත්‍රිවිධ කෙරෙහි මේ වගේ ගෞරවයක් භක්තියක් තියෙනවා. ඒකට හේතු භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මට මේ ධර්මානුකූලව වැටහීමක් තියෙනවා කියලා කොසොරත්තුමා ප්‍රකාශ කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේට එච්චර ගෞරව කරන්න හේතුව පෙන්වන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළ තියෙන ඒ ගුණාත්මක භාවය නිසා ඒ උන්වහන්සේලා තුළ තියෙන ධර්මානුකූල ස්වභාවය නිසා නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව නිසා උන්වහන්සේලාගේ ආධ්‍යාත්මය නිසා තමයි මෙච්චර ගෞරව කරන බව කොසොරත්තුමා බුදුරජාණන් වහන්සේට මතක් කරා. වෙනස් ශාසනික පැවිද්දන් හා සසඳනකොට බුද්ධ ශාසනයේ කටයුතු කරන ඒ සාගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ තියෙන මහානීය භාවයත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේට මෙච්චර ගරු කරන්නේ. මොකද ඒ වගේ පිරිසක් මේ ලෝකයට පහළ වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය නිසා ඒ ධර්මයේ මේ ලෝකෙට මේ දේශනා කරේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ නිසා සංඝයාගේ තියෙන ගුණ දකිනකොටම භාග්‍යතුන් වහන්සේට නිතින්ම ඒ ගෞරව සත්කාර ලැබෙන බව මේ කොසොරත්තුමා පෙන්වනවා. ඒතර බුද්ධ ශාසනයේ තියෙන මේ මහානීයත්වය කොසරත්තුමා එක කරුණු පෙන්නමින් බුදුරජාණන් වහන්සේට මතක් කර. ඉතින් අපි ඒ කරුණු කීපයක්ම කතා කරා. පළවෙනි කාරණය හැටියට කොසරත්තුමා පෙන්නන්නේ ඒ කාලේ හිටියේ පැවිද්දන් සමහර වෙලාවට මේ පැවිදි ජීවිත ගත කරන්නේ එක්තරා කාලයකට පමණයි. අවුරුදු සමහරට 10ක් 15ක් තමයි ඒ පැවිදි ජීවිත ගත කරන්නේ. ඊට පස්සේ වයන් අයින් වෙලා ආයෙ ගිහිභාවයට පත් වෙලා පංචකාම ගුණයන් අනුභව කරමින් ඒ කට්ටිය වාසය කරනවා. හැබැයි මේ කොසොරත්තුමා පේන මේ ශාසනයේ පැවිදින ස්වාමීන් වහන්සේලා එහෙම නෙමෙයි පොඩි කාලේ සමහරට පැවිදින අය ජීවිතාන්තය දක්වාම ශාසනයේ උන්වහන්සේලා ගුණදහම් පුරමින් උන්වහන්සේලා ශාසනය තුල කටයුතු කරනවා කොසොරත්තුමාට පේනවා. උන්වහන්සේලා තිබ්බ පියවර ගිය ගමන ආපස්සට උන්වහන්සේලා හැරෙන්නේ නැති බව පේනවා. සමස්තයක් ගත්තාම විශාල පිරිසක්ම ඒ තත්ත්වයේ ඉන්නේ. ඒ නිසා කොසොරත්තුමාට මේ සමස්තය දිහා බලලා කියනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ බ්‍රහ්මචර්යාව දිගටම ආරක්ෂා කරගෙන යනවා. ආපාන කෝටිකම් කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙනකම්ම උන්වහන්සේලා ඊ타ත්ම පිරිසුදුව මේ බ්‍රහ්මචර්යාව සීල සමාධි ප්‍රඥා කියන ශාසනික පැවිද්ද නැත්නම් බ්‍රහ්මචර්යාව දියුණු කරමින් උන්වහන්සේලා පැවිදි ජීවිතයේ සුරක්ෂිතව මුළු ජීවිතේම උන්වහන්සේලා ආරක්ෂා කරන. සමහර වෙලාවට ඒ කාලේ අවුරුදු 7න් මහණ වෙන අය ඊට පස්සේ අවුරුදු 80 90 වෙනකනුත් පැවිද්ද තුල තමයි ඉඳලා උන්වහන්සේලා පිරිනුවම් පාන්නේ නැත්නම් අපවත් වෙන්නේ. ඉතින් මේ කාරණේ දැකලා මේකත් එක්ක භාග්‍යතුන් වහන්සේ කෙරේ මහා පැහැදීමක් ඇතුව මේ වගේ පිරිසුදු බ්‍රහ්මචර්යාවක් තුළ උන්වහන්සේලා වාසය කරන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ නිවැරදි මාර්ගය නිසා ඒ නිසා උන්වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම මනාකොට අවබෝධ කරගත්ත කෙනෙක්. සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි කියලා ත්‍රිවිධ රත්නයේ කෙරේ මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් ප්‍රත්‍යක් ඇති වෙන්න හේතුව මේ කොසොරත්තුමා පෙන්වනවා. එත භාග්‍යතුන් වහන්සේගේ සීපාද අල්ලගෙන කකුල් නිඹිමින් මේ විදිහට ගෞරව දක්වන්නේ මේ ශාසනයේ තියෙන මහානීය తত্ত্বය ශාසනය තුළ ඉන්න ඒ ගෞරව මේ මහා සංඝරත්නයේ තියෙන මහානීයත්වය දැකලා තමයි භාග්‍යතුන් වහන්සේට මෙච්චර ගෞරව දක්වන්නේ. ඒ වගේම රජතුමා පෙන්නනවා
සමාජය තුළ මේ එක හා සමානව අයටවත් එකට ජීවත්වෙන්න බැරි බව පෙන්න්නන රජවරු එක හා සමාන පුද්ජලයෝ එක හා සමාන බලතින ඒත් රජවරුන්ට එකට ජීවත්වෙන්න බෑ. ඒ වගේම ගෙවල් දොරවල්ල ඉන්න ඇත්තෙම අම්ම තාත්‍ර දවා දරුව මේ කට්ටයටවත් මේ එකට ජීවත්වෙන්න බැරිකමක් පේනවා. එයයි නිතරම රණ්ඩු කරගන්නවා වාද විවාද කරගන්න අමනාපයෙන් කටයුතු කරන සමහල්ලට එක ගෙදර ජීවත්වෙනවා කතා කරන්නේ නැතුව. මාස ගණන් අවුරුදු ගණන් සමහරලාට මුණුවත් බලන්නතුව කටයුතු කරන. ඇති ඒ වගේ සමාජය තුළ ගිහි පැවිදි හැම සමාජයක් තුළම මේ රජතුමාට දකින්න ලැබෙන හැබැයි මේ ශාසනය තුළ ඉන්න ස්වාමීන් වහන්සල එහෙම නෙවේ. උන්වහන්සේලා නිතරම සමගියෙන් සාමධානයෙන් කිරී වතුරයි වගේ කියනවා. කිරී වතුරයි එකතු උනහම වෙනසක් පේනෙ නෑ. ඒ වගේම අඥමං්්‍ය පියචක්කුවයි සම්පස්සමන උන්වහන්සලා හැමෝම රජතුමාට පේනවා ගහම කිසිම ස්වාමිනාසනවත් තවත් ස්වාමිනාසද නමධ්‍යහ රවල බලන්න ගොර වපරහෙම් බලන්න නෑ නුගුණ කියන්න ගුණමයි ප්‍රකාශ කරන්න ඒ නිසා මේ ශාසනය තුළ මේ සංගරත්නය තියෙන සමගි සාමධානය එකමුතු භාවයක් ඒක රජතුමාට භාගිතුන් වහන්සේ පිළිබඳව ලොකු ගෞරුවක් ඇති වෙනවා ඒකයි මෙච්චර බුදුරජාණන් වහන්සට ගෞරෝ දක්වන්නේ කියල පෙන්නවා. ඒ වගේම සමහර රජතුමා මේ නොේ තැන්වල ඇවිදිනකොට පැවිද්දු හම්බෙන සමහර පැවිද්දන් නහරවැල් එලිපිලා කෙට්ටු වෙලා ඇදිල පැදිල ගීල විරූපී පුද්ජලයෝ. ඉතින් ඒ අය මේ තත්වට පත්තෙන්ට හේතු යයි කියනවා එකට රෝග හැදිලකි හැබැයි මෙයා කියනවා රත්තුමා තේරුම් ගන්න මේ රෝගයක්න මේකට මේ කැමැත්තෙන් නෙවේ මේ දේ කරන්න නැත්තං කරපු පාපයන් වහගන්න මේ මනසින් හරියට පීඩාම් විදින අය. ඒ නිසයි මේ ඇඟ මෙච්චරක වැහැරිලගේල්ල මේ විරූප වෙලා තියෙන් හැබැයි බුදු ශාසනය ඉන්න ස්වාමීන් වහන්සලෙහෙම නෙවේ කියනවා. උන්වහන්සේලා හරිම පසන්නයි කියනවා. දකිින් හරි පැහැදීමක් ඇති වෙනවා. උන්වහන්සේලාගේ මනස හරි නිදහස් සාමකාමී. ඉති මේ ස්වභාවයක් මේ රජතුමාට පේනවා. ඉතාමත්ම නිදහස් මානසිකත්වයෙන් ජීවත්වෙන්නේ බොහොම ඔද වැඩිගිය මානසිකත්වයකින් ජීවත්වෙන්නේ. ඉති ඒවා දකිනු රත්තුමාට හරි පැහැදිමක් ඇති අනේ මේ විදිර මේ ස්වාමීන් වහන්සල පත්වනේ භාගිතුන් වහන්සේගේ ධර්මය නිසා ඒ නිසා කාන්තෙම භාගිතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාකාතයි සංඝයා සුපටිපන්නයි ඒකයි භාගිතුන් වහන්සේට මේ ගෞරෝ දක්වන්නේ කියලා එතුමා පෙන්නනවා. ඒ වගේම රජතුමා පෙන්නනවා මේ හතරවනි කාරණය හැටියට පෙනෙනවා තමන්ගේ බලය ගැන කියනවා භාගිතුන් වහන්ස මට මං රජ කෙනෙක් නිසා හරි බලයක් තියෙන මම මේ සාමාන්‍ය රජ කෙනෙක් නෙවේ මුළු රටක්ම පාලනය කරන පලාතක්ම පාලනය කරන රජ කෙනෙක්. එදොට මන් රජ කෙනෙක් නිසා මට විශාල බලයක් තින මිනිසුන්ට ඕනම දෙයක් කරන්න මට හැකියාව තියෙනවා. සමහරු රටෙන් නෙරපන්න පුළුවන්. සමහරයට සිරගත කරන්න පුළුවන් සමහරයගේ සමට දිවිනසන්ඩ වනත් පුළුවන් එහෙම බලයක් අයිත් තියෙනවා. එහෙම හැකියාවක් සත්‍යයක් බලයක් තියෙන මට මේ රාජ සභාවට ගියාම මේ මැති ඇමතුවරු පාලනය කරගන්න හරි අමාරුයි කියනවා. ඒ අය එක කතාබහ කරන්න හරි අමාරුයි කතාවක් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඉතින් ඒ වගේ බලයක් තියෙන මට ඒ වගේ තමන්ගේ පිරිස අවනත කර ගැනීමට තමන් කරන දේශනාවත් දිගටම අකණ්ඩුව කරන්න දෙන්නේ නැහැ. මැදින් පැනල නොයෙක් කතා කරනවා. හැබැයි බුද්ධ ශාසනයේ මේ භාගිතුන් වහන්සේ නොයෙක් පිරිසට ධර්ම දේශනා කරනවා. මේ පිරිසට විශාල පිරිසකට භාගිතුන් වහන්සේ ධර්ම දේශනා කරනට ඒ පිරිස තුළ කිමුහුන් සද්‍යයක්වත් උගුර පාදන සද්‍යයක්වත් ඇති වෙන්නෑ කියනවා. එක අවස්ථාවකද මේ රජතුමාම දකිනවා. ස්වාමීන් වහන්සේනමක්කට කිමුහමක් කෙන නැත්තන් කැස්සක් එනවා. එතොට ළඟ ඉන්න ස්වාමීන් වහන්සේනමත් දනහින් හප්පල දනින් මේව කල්ල කියනවා ආහා ආශ්මතුන් වහන්ස සද්ධ කරන්න එපා භාගිතුන් වහන්සේ ධර්ම දේශනා කරනවාය කියලා. ඉතින් රජතුමාට බොහොම පැහැදීමක් ඇතිවෙන භාගිතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා කිසිම මේ දනුවන් කරන්න නැතුව නැත්තං අවිවාදෝලකින් තොරව තමයි භාගිතුන් වහන්සේ මේ අයි මෙච්චර විනීත පිරිසක් කරලා තියෙන්නේ. ඉති මට එච්චර බලයක් තිබිලවත් මට පුළුවන්කමක් නෑ පිරිස සංසිදුවන් හැබැයි භාගිතුන් වහන්සේ දේ කරලා තියෙනවා. ඒ නිසා මේ ශාසනය පිළිබඳ මේක මහා ආච්චර්ය කාරණයක් හැටියට දක්කිනවා. අච්චරියන් වත බෝ අත්භූතම් මේක නම් හරි මාච්චරය හරි මත්භූතයි
දඩමුගුරු ගන්න ඇතිව අවිවාද ගන්න නැතුව මේ විදිහට පිරිස සුවිනීතා පරිසා භවිසා ඉතාමත්ම හික්මිච්චි පිරිසක්කින්නවා මේක දකිනවට භාගිතුන් වහන්සේ කරේ මට මහා පුදුම බත්තියක් ඇතිවෙනවා ඒ කාන්තයෙන්ම භාගිතුන් වහන්සේ නං සම්මා සම්බුද්ධයි ස්වාකාතෝ භගවතා ධම්මෝ භාගිතුන් වහන්සේගේ ධර්මය ස්වාකාතයි සුපටි පන්නෝ භගවතෝ සාවක සංඝ භාගිතුන් වහන්සේගේ සාවක සංඝයා සුපටි පන්නයි. එතොට තිවිධ රත්නය කෙරෙහිම පැහැදිීම තුන එතර රජතුම මෙච්චර ගෞරව කරන්නේ මේ ශාසනය ඉන්න ස්වාමීන් වහන්සේලාගේ තියෙන හික්මේ මෙම නැත්තම් භාගිතුන් වහන්සේට තියෙන ලැදියාව මුල් කරගෙනයි. එත එක අවස්ථාවකද භාග්‍යතුන් වහන්සේ ළඟට භාගිතුන් වහන්සේ සකළුදායි කියන තාපසයගේ ආරාමයකට යනවා මේ ආරාමයට ගියාට පස්සේ මේ සකළුදායි තාපස්තුමා භාගිතුන් වහන්සේ බාරරගෙන භාගිතුන් වහන්සේ එක කතා බහ කරමින් භාගිතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීණි අපි මේ සමනා බ්‍රාහ්මණයන් එකතු වෙන රැස්වීමකට මන් දවසත් සහභාගි වුණා මේ රැස්වීමට ගියාට පස්සේ මේ රැස්වීමේ කතාබහක් ඇති වුණා දැම් මේ රජගහනුවර ගත්තොත් විශාල ආගමික පිරිසක්කින්නවා මේ විශාල ආගමික නායකයන්ගෙන් වැඩියෙන්ම සාාවකයන්ගේ ගෞරුවයට පාත්‍ර වෙලා ඉන්නේ මොන නායකයාද කියලා මෙහෙම සාකච්ඡාවක් ඇති වුණා. ඉති එකෙක්කෙනා කියන්න පටන්ගත් ආහවල් නායකයා එහෙම කියන්නගේ අන්තිමේටමක දුනේ හැමෝගම නායකයන්ට තමන්ගේ දේශනාවන් කරනකොට සාාවකයෝ හරියට බාධා කරනවා. සමහරය අහන්නේ තමන්ගේ ගුරු මේ නායකයන්ගෙන් පස්්නය හනකොට වෙන කෙනෙත් තමයි නැගිටල ඉදිරිපත් වෙලා උත්තර දෙන්නේ. සමහර වෙලාට ඒ තමන්ගේ නායකත් එකම වාද විවාද කරනවා. ඉති මේ විදිහට සමහර වෙලාවට නායකයෝ තමන්ගේ සාාවකයන්ගේ නිසි ලෙස ගෞරුව සත්කාර ලබන්නේ නැහැ. හැබැයි භාගිතුන් වහන්සේ පිළිබඳව අන්තිමේට කතාවට ලක්වුණා භාගිතුන් වහන්සේගේ සාාවකයෝ එහෙම නෙවේ. භාගිතුන් වහන්සේගේ සාාවකයෝ නිතරම භාගිතුන් වහන්සේ විශාල පිරිසකට දේශනාවක් කරත් කිමුහුන් සද්ධයක්වත් උගුර පාදන සද්ධයක්වත් ඇති කරන්නේ නැහැ. ඒ අය භාගිතුන් වහන්සේ මොනවද කියන්නේ ඒ වහන්නේ යම් භගවා දේශේති භාගිතුන් වහන්සේ යමත් දේශනා කරනවාද අපි ඒක හොඳට සාවධානු අහනවා කියන මානිෂ්කත්වයෙන් තමයි භාගිතුන් වහන්සේ ඒ අයි නිතරම අහන්නේ. ඒක හරියට භාගිතුන් වහන්සේ මී පැණි බෙදන තැනකට විශාල පිරිසක් එකතු වෙන. එතරේ හැම පිරිසම දන්න බෙදන්න මී පැණි. ඒ නිසා තමන්ගේ වාරය එනකම් මිනිසු බොහෝම විසිලිමත්ව අර කට ආයගෙන ඉන්නවා මී පැණි ගන්න. ඒ පිළිබඳව වාද විවාද කරන්න බෙදන දේ මොනවද කියලා කිසිම මිනිස්සුන්ට සැකසංකා නෑ. ආන්නේ වගේ තමයි භාගිතුන් වහන්සේ පිළිබඳව නිසක භාවයට මේ ශාවකයන් පැමිල්ල තියෙන. ඒ නිසා තමයි භාගිතුන් වහන්සේ කියන දේ පිළිබඳව ශාවකයන්ට කිසිම සැකයක් නෑ විචිකිච්ඡාවක් නෑ ප්‍රශ්න කරන්න දෙයක් නෑ. භාගිතුන් වහන්සේ යමත් දේශනා කරාද ඒ ශාවකයෝ ඉස්මුදුනින්ම පිළිගන්නවා. අපි අර පහුගිය දවස්වල දේශනා කරේ චේතෝ කීල සූත්‍රයක පෙන්වන්නේ ඒකයි ශාත්‍රුන් වහන්සේ කෙරේ සැක කරන්න ඇත්තම් විචිකිච්ඡා කරන්න ඇත්තං ඒ අය භාගිතුන් වහන්සේ කියන විදිහටම අර ශාසනයේ ධර්ම මාර්ගය යෙදෙනවා කෙලෙස් තමට වීරිය දියුණු කරමින් පිළිවෙලකට මේ ශාසනික ගුණ දවනුම දියුණු කරගන්න. එතට ඒ සැකසංකා තියෙන සාාවකයන්ට ඒ හැකියාව නෑ. එතොට බුදුරජාන් වහන්සේගේ සාාවකත්වයට පැමිණෙන අයට විචිකිච්ඡාව කියනක ප්‍රහාණය නවා. එකන මේ සෝතාපන්න වෙනකොට විචිකිච්ඡාව කියනක ප්‍රහාණය වෙන. එතට භාගිතුන් වහන්සේම මුල් තැනට දීල භාගිතුන් වහන්සේම ඉදිරියේ දාගන තමයි ශාවකයෝ නිතරම දේවල් කටයුතු කරන්නේ. අර එක දේශනයක පෙන්නවා භගවා ජානාති භාගිතුන් වහන්සේ තමයි දන්නේ අහන්න ජානාමි මම දන්නේ නෑ. භගවා සත්තා භාගිතුන් වහන්සේ තමයි සාතෘන් වහන්සේ ශාවකෝ හමස්මි මම අහන කෙනෙක්. එතර අහන කෙනෙක් අහගෙනින් නොමිසක්කර පස්්න කරන්න වාද කරන්න යන්නේ නෑ. එතර බුද්ධ ශාසනයේ ඒ භාගිතුන් වහන්සේ වැඩයින් නොකොටාන්නේ සාාවකයන් තුළේ ස්වභාව තිබිලතින. එතොට මුලින්ම මේ කට්‍යර හිතේ තියෙන විචිකිච්ඡාව නැමැති හුල ගලවගත්ය අය. එතොට භාගිතුන් වහන්සේ පිළිබඳ කිසිම සැකයක් නෑ සංකාවන්නෑ මොනවද දේශනා කරන්නේ ඒ දේශනා කරන හැම කෙනෙක්ම දෝති මේව භාරගන්නවා. ඒ අහගෙන ඉන්නම බලාපොරොත්තුවෙන් අර දැමී පැණී දෙනකොට
මී පැණි පිළිබඳව මිනිසු දන්නවන මී පැණි කියන්නේ මොනවද ඒ නිසා වාද කරන්නේ මොනවද ඔය බෙදන්නේ ඕවා අපිට කන්න බෑ එහෙම එකක් නෑ මිනිසු හැමෝම බලාපොරොත්තුවෙන් එනවා මට කොයි වෙලේද මී පැණි ටික ලැබෙන්නේ ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ දෙයක් දේශනා කරනකොට උන්වහන්සේටම දේශනා යොමු කරගෙන උන්වහන්සේට කිසිම බාධාවක් වෙන්න අර විදිහ කිව්වුමක් උග්‍රපාදන වගේවත් හඬක් ඇති කරන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේටම යොමු වෙලා මේ දේශනා කරන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තමයි ඒ යුගයේදී ශාවකයන්ගෙන් සැබෑ ලෙසම ගෞරවයට සත්කාරයට සම්මානයට පාත්‍ර වෙච්චි කෙනෙක් හැටියට මේ සකුළුදායි තාපස්තුමා මේ පිරිස අතර කතා වෙච්චි බව ප්‍රකාශ කරා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සකුළුදායි ඔබ හිතන්නේ ඇයි මට ශාවකයෝ මේ විදිට ගෞරව කරන්නේ. ඇයි ශාවකය මේ විදියට සත්කාර සම්මාන කරන්නේ. එතොට මෙයා කියනවා මම දකින භාගිතුන් වහන්සේගේ ගුණ පහක් තියෙනවා. ආන්න ඒ නිසා තමයි මේ ශාවකයෝ මෙච්චර භාගිතුන් වහන්සේට ගරු කරන්නේ. ගෙදර මෙයා පෙන්න්නන මේ භාගිතුන් වහන්සේගේ තියෙන බාහිර ස්වරූප පහක් පෙන්න්නනවා. මෙයකින භාගිතුන් වහන්සේ පිඩ දාන පොඩ්ඩයින වලදන්නේ ආන ඒ නිසාතමයි මේ සාාවකව පැහැදිලෙන්නේ. භාගිතුන් වහන්සේ මේ පින්ඩ පාතියන්නේ යැපෙන්නේ ඒ වගේ භාගිතුන් වහන්සේ ලැබිච්චි සිවරකින්නේ යැපෙන්නේ භාගිතුන් වහන්සේ විවේකීවන වාසය කරන්නේ ඉති ආන්න ඒ නිසාතමයි භාගිතුන් වහන්සේගේ සාාවකව මෙච්චර ගෞරුව සත්කාර සම්මාන කරන්න. මෙච්චර නිහතමානිත්‍ය භාගිතුන් වහන්සේට යටහත් පහත් ගතියක් දක්වන්නේ භාගිතුන් වහන්සේ ඔන්න ඔය දේවල් තියෙන නිසා. එතර භාගිතුන් වහන්සේ පෙන්නනවා සකුළුදායි. මගේ ශාවකයෝ ඔය කාරණාවලට නම් මට ගරු කරන්නේ නැහැ. හේතුව තමයි මේ සකුළුදායි මම මේ බොහොම පොඩ්ඩක් ආහාර වලඳන කෙනෙක් කියලා ඔබ කිව්වට සමහර වෙලාවට මම මේ පාත්‍රය පිරෙන්න දානෙ වළඳනවා. හැබැයි මම පාත්‍රය පිරෙන්න දානෙ වැළඳුවට මගේ සමහර ශාවකයෝ ඉන්නවා දවසට එක බත් ගුලියයි වළඳන්නේ. එතට බද්ගුලියක් වලඳ කෙන මට ගෞරව කරන්න ඇයිතින් භාගිතුන් වහන්සේ පාත්‍රයක් වලඳන මංගුලියක් නිසා එකට ඉතින් භාගිතුන් වහන්සට කරු කරන්න බැචුට්ටක් වලඳන කෙනෙක් කියලා. ඉති මේ විදිට භාගිතුන් වහන්සේ පෙන්නෙනවා භාගිතුන් වහන්සේගේ ඔය කියන දේවල් වලට කරු කරන්න මකද ඊට වැඩිය සාාවකව සහරලාට ඒ දේවල් වලින් දැම් භාගිතුන් වහන්සේ පෙන්න්නනවා දැ භාගිතුන් වහන්සේ පිඩ පාතය යපෙනව හිදම කරු කරනවා කියන එක සාාවකය කරොත්තේ භාගිතුන් වන්ස පේනවා සමහර දවසර භාගිතුන් වන්සේ ආරාධනා ලබාගන්න හැබැයි සමහර ස්වාමීන් වන්සල මුළු ජීවිතයම පිඩ පාතයම යපෙනවා. එත මුළු ජීවිතයම කිසිම ගෙනෙකුගේ ආරාධනාවන් නැතුව කිසිම ගෙදරක දානයක් වලඳන්න නැතුව මුළු ජීවිතයම පිඩ පාතය යපෙන හාමුදුරු කවදාකොත් භාගිතුන් වහන්සේට කරු කරන්නයි භාගිතුන් වහන්සේ ගෙවල්ලත් දාන වලදනවා. නමුත් එයා උසස්සේ ලෙසයා කවදාකොත් ගෙදරක ගිහිල්ල දානවල්දලා නෑ. ඉතින් භාගිතුන් වහන්ස පෙන්න්නනවා මේ විදියට මගේ ශාවකයෝ මට ගරු කරන්නේ. මගේ ශාවකයෝ ගරු කරන්න මගේ තියෙන ආධ්‍යාත්මික ස්වභාවයන් දැකලා නිකලෙස් ස්වභාවය දැකලා උන්වහන්සේ අවබෝධඥාන දැකලා දුකින් වැටල ඉන්නයි දුකින් නිදහස් කරන්න මේ දේශනාවන් දැකලා ආන්නේ ඒ ධර්ම කාරණා දැකල තමයි මගේ ශාවකයෝ සලකන්නේ කියලා භාගිතුන් වහන්සේ පෙන්ව. එතර බාන දැන් කොසෝ රජතුමා කියන ගිහි සාාවකයන්නේ දැම් බලන්න යාර උන්වහන්සර කියන්න ඇන භාගිතුන් වහන්සේ භාගිතුන් වහන්සේ මේට මං මෙච්චර මේ කකුල් අතකගා මෙච්චර වඳින්නේ. ද මේ දුර ගෙවාග නැවිල්ලා භාගිතුන් වහන්සේට මෙච්චර වඳින්නේ භාගිතුන් වහන්සේ බොහොම චුට්ටත් දානවල්දන නිසා භාගිතුන් වහන්සේ කැලේ වාසය කරන නිසා පණ්ඩි භාගිතුන් වහන්සේ පිණ්ඩ පාතය වටන හිද කියලා කියන්නේ නැහැ. උදර එයා පෙන්න්නන්නමකක්ද මේ බුද්ධ ශාසනය තියෙන වටිනාකම බුදු ශාසනය තුළින සාවක සංඝයාගේ තියෙන මහානීය ස්වභාවය පෙන්නල තමයි ගරු කරන්න. එතර භාගතුන් වහන්සේගේ සාාවකයෝ භාගතුන් වහන්සේට පුදුමාකාර ගෞරුව සත්කාර කරනවා පුදුමාකාර විතර භාගතුන් වහන්සේම හැම මොහොතේම ඉදිරියට දමමින් භාගතුන් වහන්සේම මුල්කරගෙන භාගතුන් වහන්සේ කියන විදිහටම තමයි සාාවකයෝ කටයුතු කරන්නේ. ආන්නේ නිසා තමයි භාගතුන් වහන්සේට මම මෙච්චර ගරු කරන්නේ කියලා කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ඊළඟට කොසොල් රජතුමා පෙන්නනවා පස්වැනි කාරණය හැටියට
ස්වාමීණි භාග්‍යතුන් වහන්ස භාග්‍යතුන් මේ ලෝ සමාජය තුළ ඉන්නවා සමහර රජවරු ඉන්නවා ඉතාමත්ම දැනවගත් අය. ඒ අය හරියට වාද විවාද කරන්න පුළන්. ඒ අයට තර්ක විතර්ක කරන්න පුළුවන්. එය ඉතාමත්ම තිවුණු නුවනකින් යුත්ත අයගේ නුවන කොච්චරද කිව්වොත් සමහරයට අස්ලෝමයකින් අස්ලෝමයට විඳින්න පරන් සිවුම් මානසිකත්වයක් තියෙන අය ඒ වගේ ඉතාමත්ම තිවුණු ලෙස වැටහිම් තියෙන වාද විවාද කරන්න පුළුවන් සමහර රජවරු ඉන්නවා. මේ රජවරු මගද කරන්නේ භාගිතුන් වහන්සේ සමහර පලාත්වලට එනවා කිව්වහම මේ අය පස්න හදාගන්නවා. පස්න හදාගන භාගිතුන් වහන්සේත් එක වාද විවාද කරන්න එනවා. හැබැයිති මේ අය මේට ඇහෙනවා ආහන්ඩ ලැබෙනවා අන්න අහවල් ගමට සමන ගෞතුමය ආවකිරිති මේ රජවරු මොකද කරන්නේ සංවිධානාත්මකව පස්්න නිර්මාණය කරගෙන වාද කරන්නවා භාගිතුන් වහන්සේව පරද්දන්න. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ කියපු දේවල් ඒ සමාජයට ගැලපුනේ නෑ. මිනිස්සු නොපිළිගන්න දෙයක්. එනිසා මිනිසුන්ට අවශ්‍යතාවයක් වුණා මේ උබහන්සේ කියන දේවල් වැරදිී කියලා. එනිසා හරියට භාගිතුන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න විශාල පිරිසක් සෝදානං වුණා. ඉති මේ රජතුමා කියනවා මම දකිනවා සමහර රජවරු පස්න හදාගෙන ඉන්නවා බොහෝ කාලයක් හින්දා. බොහෝ කාලයකින්දල පස්න නිර්මාණය කරගෙන පස්න හදහදමින්නවා සමන ගෞතමය අපේ ගමට අවුත් අපි මේ පස්න හමු. ඒ පස්න ඇවවා මුත්‍ර දුන්නොත් මෙහෙම හමු. මේ විදියට ඉතින් පස්න හදාගෙන ඉන්නවා ඔබහන්සේ එන කංගිතින් භාගිතුන් වහන්සේ ඒ ගම්මානවලට ගියාට පස්සේ අයනෝ දැන් ඔන්න වාද කරන්න. වාද කරන්න ආවට පස්සේතින් විස්සල්ලාම ගිහිල්ල භාගිතුන් වහන්සේත එක කතාබා කරනවනේ කතාබා කරනකොට භාගිතුන් වහන්ස මොකද කරන්නේ ඇයට ධාර්මිෂ්ට කතාවෙන් බොහොම දේශනාවන් කරනවා. උන්වහන්සේ කරුණු දක්කනවා ජීවිතය පිළිබඳව. මේ වහගෙන ඉන්නකොට අර වාද කරන්න ආපු රජවරු මොකද කරන්නේ වාදේ පැත්තකින් තියලා භාගිතුන් වහන්සේගේ සාාවකයම් බවට ඒ අයි පත්වෙනවා කියනවා. ඉති මේක දැක්කහම මට භාගිතුන් වහන්සේ කෙරේ මහා පැහැදීමක් ඇතිවෙනවා. සම්මා සම්බුද්ධූ භගවා භාගිතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි සංඝයා ධර්මය ස්වාක්කාතයි සංඝයා සුපටි පන්නයි කියලා. එතොට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාල රජවරු ඉඳල තිනති මේ බුද්ධිමත් වාදිවාදවලට දක්ෂ රජවරු භාගිතුන් වහන්සේ පිළිබඳව දේශනාවන් ඇහවා මෙහෙම වෙන්න කොහොමද කියන මතේ නොමකද බුදුරජාණන් වහන්සේගේ අදහස සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ අදහසට ගැලපෙන්නේ නෑ. ඉති ඒ නිසා ඒ අය ඒක භාගිතුන් වහන්සේ කියන්නේ වැරදි දෙයක් කියනේ දේ ඔප්පු කරන්න නැත්තං වාද කරලා පරද්දන්නේ අය වාද විවාද හද කරනවා. ඉති රජතුමාට පේනවා එහෙම රජවරු සමට මේ කොසොරත්තුමාටත් කියන ඇති අපේ ගමටාවොත්තු සමන ගෞතමයෝ අපි මෙහෙම වාද කරනවා කිලිතින් ඒ වගේ පස්න හදාගන හිටිය අය පස්ස භාගිතුන් වහන්සේ සාාවකයන් හැටිට මේ රජතුමා දකිනවා. ඒ වගේම සමහර බ්‍රාහ්මණ පණ්ඩිතය ඒ වගේම සමහරය ගිහි ජීවිතය ඉන්න අය ඒ වගේම සමහරය සමන පිරිස් මේ වගේ මේ පිරිස් භාගතුන් වහන්සේත් එක වාද කරන්න පැමිණෙන හැබැයි මේ අය මේ වාද විවාද කිරීම පැත්තකින් තියලා වාද විවාද කරන්න පස්නුවත් අහන් එත්නෑ භාගතුන් වහන්සේගේ පළවෙනි දේශනයෙන්ම ඒ අය සාාවකත්වයට පත්වෙන. සමහරු එක ප්‍රශ්නය දෙකයි යහන්නේ භාගතුන් වහන්සේගේ සාාවකත්වයට පන සමනයන් සමහරලාට භාගතුන් වහන්සේගේම සාාවක පැවිද්දම් බවටම පත්වෙනවා. ඉතින් මේක දකින රජතුමාට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මහා පැහැදීමක් ඇත නති මෙච්චර කකුල් අල්ලලා භාගිතුන් වහන්සේට ගෞරෝ කරන්න මේ ගුණේ දකින නිසා. එතර භාගිතුන් වහන්සේගේ මේ අවබෝධය නිසා තමයි මේ විදිට උන්වහන්සේට හැකියාවතින උන්වහන්සේ දේශනා කරන ධර්මය ස්වාක්කාත ධර්මයක් අර ධර්මය තියෙන සන්දිිට්ටික අකාලික ආදී ධර්මය ගුණ මනුෂ්‍යයන්ට දකිට ලැබෙන නිසා තමයි අර වාද විවාද කරන්න රණ්ඩු කරන්න එන බොහෝ අය භාගිතුන් වහන්සේගේ සාාවකයම් බවට පත්වෙනවා. දැන් සමහර ගිහි අය බුදුරජාණන් වහන්සේ ළඟට වාද කරන්න එනකොට කියන්නේ මේ නිගණ්ඩනාත පුත්තගේ සාාවක කුපාලි කියලා භාගිතුන් වහන්සේත් එක වාද කරන්නට ඉස්සෙල්ල තමන් නිගණ්ඩනාත පුත්‍ර කියනවා මන් සමන ගෞතමයන් ළඟට වාද කරන්න ගිහිල්ලා දාඩිය දාන්ඩ ඒ වගේම ලොම් තියන එළුවෙක් එහෙට මේ අදිනෝ වගේ සමන ගෞතමයෝ වාදයට පටවලෝල වෙහෙෂට පත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න වාද කරන්න හැබැයි එක ප්‍රශ්නයෙන් දෙකම මේ අයගේ වාද නිකාම විදිලා යන ඒ වගේ විශාල පිට
අපි දන්න සච්චක වගේ ගොඩාක් අය බුදුරජාණන් වහන්සේත් එක්ක වාද විවාද කරන්නෙනවා. හැබැයි ඔක්කෝ අන්තිමේට මොකද වෙන්නේ උන්වහන්සේගේම ශාවකයන් බවට පත්වෙනවා. ඉතින් මෙන්න මේ කාරණය දකින කොටත් කොසවරත්තුමාට බුදුමාකාර විදිර භාගතුන් වහන්සේ කරේ පැහැදීමක් ඇතුන මේ ගෞරව කරන්න මේ නිසා කියල පෙන්නෙනවා. ඒවගේම කොසවරත්තුමා පෙන්නනවා ස්වාමීණි මට මගේ ළඟ සේවය කරන භාගිතුන් වහන්සේගේ සාාවකයෝ දෙන්නෙක්කින්නවා ඉසිදත්ත පුරාණ කියලා. ඉසිදත්ත පුරාණ කියලා පුරාමේ වඩු කාර්මිකයෝ දෙන්නේ දැන් රාජ සේවේ යෙදිලා මගේ මට ඇප උපස්ථාන කරන මගේ රාජ සේවන්න දෙන්නෙක්කින්න මේ ඉසිදත්ත පුරාණ කියලා. ඉති මේ දෙන්න සම්පූර්ණ මගෙන්ම යැපෙන මං තමයි මේ අයට ජීවත්වෙන්ට ඔක්කෝම පහසුකන් දෙන්න සමට ගෙවල් දීලා තියෙන යාන වහන දීලා තියෙන්නේ ආහාරපාන ඔක්කෝම දීලා තියෙන මම මෙච්චර මේ අයට ජීවත්වෙන්ට උපකාර කරත් හැබැයි මේ අය මේ භාගිතුන් වහන්සේට ගරණ කරන ගෞරුවේ සත්කාරය මටනන් දක්වන පාට පේන්නේ නෑ. භාගිතුන් වහන්සේ සම්මුඛ වුණහම දක්වන ගෞරවාදර බත්තිය රජතුමා සම්මුඛ වුණහම රජතුමාට එම දක්වන්න ඇති රජතුමාට ඒක හරි පුදුම වුණා. මොකද තමන්ගේ යැපෙන කෙන තමන්ට එච්චර ගෞරුවයක් දක්වන්න නමුත් භාගිතුන් වහන්සේට ලොකූ ගෞරයක් දක්වනවා. ඉතින් එනිසා මේ දෙන්නගේ ස්වභාවය පරික්ෂා කරන්න රජතුමාට කල්පනාවක් වෙනවා. ඉතින් රජතුමා කරන්නේ දුෂ්කර ගම්මානයකට යනවා. ඉතින් දුෂ්කර ගම්මානයකට ගිහාම නවාතන් ගන්න ගොඩා පහසුකන්නේනේ. ඉතින් ඉතාමත්ම පුංචි ගේත් තමයි රජතුමාටයි මේ පිරිසටම නවාතන් ගන්න සිද්ධ වෙන. ඉතින් මේ රජතුම පක්කම සීඩිව කරන දෙයක්. ඉතින් මේ රජතුමා නියෝග කරනවා රජතුමත් එක්ක රාත්‍රී කාලේ නතර වෙන්න මේ ඉසිදත්ත පුරාණටත් රජතුමා ඉන්න තැන ආසන පනවන්න. ඉතින් මේ දෙන්න මේ රජතුමත් එක්කම රාත්‍රී කාලේ මේ එකම ගේක නවාතැන් ගන්නවා. ඉතින් රජතුමා බලන මේ දෙන්න මේ රාත්‍රී බොහෝ කාලයක් ධර්ම කතාවක යෙදිලා ඊට පස්සේ රාත්‍රී නිදා ගන්නකොට මේ රජතුමා බලාගෙන හිටිය රජතුමාගේ පැත්තට කකුල් දාලා භාගිතුන් වහන්සේ ඉන්න කොහෙද කියලා කතා කරලා භාගිතුන් වහන්සේ අහවල් දිසාාව වැඩ ඉන්න කියලා ඉති ඒ දිසාවට ඔළුව දාලා වන්දනා කරලා රජතුමා ඉන්න පැත්තට මේ කකුල් දාලා මේකර මොකද වෙන විදිහකට නිදාගන්න ක්‍රමයක් නෑ. ඒ විදිර තමයි රජතුමා සැලසුම් කරේ. ඉතින් රජතුමාට පුදුමාකාර පැහැදීමක් ඇති වුණා මේකරම් මහා ආශ්චර්යයි අද්භූතයි මගෙන් යැපෙන අය මටගරු කරන්නේ නෑ. හැබැයි භාගතුන් වහන්සේට මට වැඩිය පුදුමාකාර ගෞරවයක් දක්වනවා. ඒකට හේතුව මේ අය මේ ශාසනය තුළ විශේෂ අවබෝධයකට විශේෂ නුවනකට පත්වෙලා තියෙනවා. ඉති මේ වගේ ගිහි පිරිස මෙච්චර අභිමානවත් පිරිසක් ඇති කරන්න භාගිතුන් වහන්සේ තමයි මේ ධර්මය දේශනා කළා. මේ අය මේ පත්තට පත්වනේ නිසා මං භාගිතුන් වහන්සේ කෙරෙහි පැහැදුනා සම්මා සම්බුද්ධෝ භගවායි කාන්තෙන් භාගිතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි කියලා භාගිතුන් වහන්සේ කරේ පැහැදුන බාණ්ඩ ඒ කාලෙ හිටිය ගිහි ශාවකයන්ගේ තිබුණු පුදුමාකාර අභිමානවත් භාවේ බාණ්ඩ රජ කෙනෙක් යටතේ සේවය කරත් බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරුව සත්කාරය දැන් සාමාන්‍යයේ සමාජය තුළ තමන්ට යමෙකුගෙන් යැපෙනවනං එයාට තමයි මිනිසු ගොඩාක් ගෞරුව කරන්නේ. අනිත් තමන්ගේ ආගමික නායකයන්ට සමහට එච්චර ගෞරුව කරන්නේ නෑ. තමන්ගේ සාතුරුන් වහන්සේට සමට ගෞරුව කරන්නෙත් නෑර තමන්ට යමක් සත්කාරය සම්මානයක් ලැබෙන කෙනාට තමයි ගොඩාක් ගෞරෝ කරන්න. මොකද එයාට අගෞරුව වුණොත් ඒ දේවල් ඔක්කො මහිමි වෙනවා හින්දා. ඉතින් නමුත් මේ ඉසිදත්ත පුරාණය එහෙම නෙවේ. දැන් රජතුමාගෙන්ම මුළු ජීවිතයේම යැපුණත් රජතුමාට වැඩි භාගිතුන් වහන්සේට තමයි හැම මොහොතේ මේ අය ගරු කරලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාට භාගිතුන් වහන්සේ එක්ක ඉඳගෙන ඉන්නකොට රජුවාවත් නැගිටින්නේ. දැන් අද වනත් සමාරලාට මේ සංගරත්නය වැඩ ඉන්නකොට තවත් ප්‍රභූවරයකාවත් ගිහි අයමකද කර නැගිටිනවා. ඇති එහෙම බුදු මේ නැගිටින් අවශ්‍යතාවයක් නෑමකද තවත් පූජනීය කෙනෙක් ළඟ ඉන්නකොට අනිත් මේ කෙනාට ගෞරෝදක්කන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා
මේ ඉසිදත්ත පුරාණ මේ අයගේ මේ වෙනස රජතුම හොඳටම දැක්කා මේ අය ගිහි අය වනත් ඒවගේම රජුගේ යැපෙන අය වනත් රජුට රාජ සේවේ දෙන අය වනත් රජතුමාගෙන් මුළු ජීවිතේ යපුනත් භාගිතුන් වහන්සේට කරන ගෞරව සත්කාරය ඉහලයිති ඒ නිසා තමයි අර පරිශ්ෂා කරන්න පොඩිගේකට ඇරංගිහිල්ල මේ අයට ආසන පනොල දෙනවා ඉති රජතුමාගේ පැත්තට කකුල් දාලා භාගිතුන් වහන්සේගේ පැත්තට තමයි ඔළුව දාලර ගෞරව කරන්න ඒ පැත්තට නිදාගන්න ඉති ඒ විදිහේ සාාවකයන්ගේ මේ ගිහි අයගේ තින මේ අභිමානවත් භාවය නිසා රජතුමා බුදුරජාණන් වහන්සේ කරේ මහා පැහැදීමකට ඇත්වෙනවා භාගිතුන් වහන්සේ කාන්තෙන්ම සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාකාතයි සංඝයා සුපටිපන්න. එතුර මේ භාගිතුන් වහන්සේගේ ශාසනය තුළ ඉන්න ගිහි සාාවකයෝ පවා ධර්මයෙන් අවබෝධය නිසා මහා අභිමානුවත් කොන්ද කෙලින් තියෙන සාාවකයන් කාටවත් එහෙම අනවශ්‍ය දේට අගතිගාමි වෙලා ලාභ සත්කාරවලට නැමෙන පිරිසක් නෙවේ. දැන්න අපි දන්නවා වර්තමානයේ මුදලට හදලට ඕන තරංගයි නම්මි ශීලි කරගන්න පුළන් දැ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ අවබෝධයට පත්වනාව සාාවකයෝ කාටවත් මේ මුල මුදල් වලට ලාභ සත්කාරවලට කාටවත් එහෙම නම්මි ශීලී කරන්න පුළුවන්කමක් නෑ. ඒවගේම රජතුමා පෙන්නනවා භාග්‍යතුන් වහන්ස මේ තවත් කාරණාවක් හැටියට භාග්‍යතුන් වහන්සේත් මේ රජ කෙනෙක් මමත් රජ කෙනෙ භාග්‍යතුන් වහන්සේත් කොසල් ජනපදේ මමත් කොසල් ජනපදේ භාග්‍යතුන් වහන්සේට තවුරුදු 80වත් මටත් අවුරුදු 80ක්. ඉතින් මෙන්න මේ නිසත් මේ මට භාගිතුන් වහන්සේ කෙරෙයි භාගිතුන් වහන්සේ මමයි බොහෝම සමගාමි තත්ත්වයක් තින මේවායි මේ කරුණුවලින් ඒ නිසා මම භාගිතුන් වහන්සේ මෙච්චර ගෞරව දක්වන්නේ නිසා කියලා මේ රජතුමා බුදුරජාණන් වහන්සේට අටවෙනි කාරණය හැටියට ප්‍රකාශ කරනවා. ඒ විදියට රජතුමා භාගිතුන් වහන්සේට මතක් කරලා කියනෝ ස්වාමීණී දැන්නම් මට යන්න කාලය සූදා වෙලා හරි ඒ නිසා භාගිතුන් වහන්ස මම පිටත්වෙන් ඕනි දැම්මම කියලා භාගිතුන් වහන්සේට මේ මතක් කරති භාගිතුන් වහන්සේ මතක් කරන හිනා රජතුමනි ඔබට යන්න කාලය සුදුසුදන් පිටත්වල යන්න කිරිතින් කොසරත්තුමා භාගිතුන් වහන්සේට නැවතත් වන්දනා කරලා පදර්ශනා කරලා එතරින් පිටත් වනා. මේ රජතුමා ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ භාගිතුන් වහන්සේ බිසුන් වහන්සේලා එත්තට එක්වෙච්චු වෙලාවකදී මේ බිසුන් වහන්සේලාට මතක් කරනවා මහණනි මේ කොසල් රජතුමා ධර්ම චේතියක් දේශනා කරලා මෙතනින් නැගිටලා ගියාය කියලා භාගිතුන් වහන්සේ බිසුන් වහන්සේලාට මතක් කරනවා. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරනවා උගන්හත භික්කවේ ධම්ම චේතයානය නිසා මහණන මේ ධර්මය නැමති චෛත්‍යය ඉගෙන ගන්න. පරියාපුනාත භික්වේ දම මේ ධර්ම චෛත්‍යය කටපාඩං කරගන්න අත්ත සංහිතා භික්කවේ ධම්ම චේතයන ආදි බ්‍රහ්මචරය මේක මහා අර්ථ සම්පන්නයි. ඒ වගේම මේක ආදි බ්‍රහ්මචරියාව නිවනට මුල්වෙන දේශනාවක් බවට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර. එතුර මේ බුද්ධ ශාසනය තියෙන මහානීයත්තේ බුද්ධ ශාසනය තියෙන වටිනා භාවේ බබලන ස්වභාවය තමයි මේ රජතුමා පෙන්නන්නේ. තුර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සාාවකයන් තුළ පවතින ඒ ධර්මතාවයන් තමයි මේ ධර්ම චේතිය හැටියට දේශනා කරන්නේ. තොට අපි දන්නවා චෛත්‍යයක් යැන මහා පූජනීයත්වයට ඒවගේ ඈතට පේන එකත්තමයි චෛත්‍යය යැන කවුරුත් ගෞරුව සත්කාර සම්මානුවට ලක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ හැම දෙනාගේම ගෞරුව සත්කාර සම්මානයට පාත්‍රෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ජීවත්වනේ විශේෂෙන්ම සංගරත්නය තියන ගුණ ස්වභාවය නිසා. තින් සංගරත්නය තත්වයට පත්වනේ ධර්මය නිසා. ධර්මය මේ ලෝකයට බිහිවුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. ඉතේ නිසාපි ඉතාම සංශේෂයට පත්වෙන්ඩ ඕනේ මේ වගේ ශාසනයක් තුළ
අපි සාවකත්වය ලබන්න අපිටත් හැකියාව ලැබුණා. එතට අති වර්තමාන ශාසනය තුළ යම්යන් අර්බුද තියෙන පුළන් යම්යන් දුරලතාවයන් තියෙන පුළන් නමුත් අපේ බුදු ශාසනය කියන්නේ අපි දකින්න ඕනේ මේ වගේ ඉතාමත්ම ගෞරුවට චෛත්‍යයක් වගේ පූජනීයත්වයට පත්වන එකත්තමයි මේ ශාසනය කියන්න බුදු ශාසනය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ දෙවියන් සහිත ලෝකයාගේම පූජනීයත්වයට පත් වනා වූ ඒකමික ධම්ම චේතිය කියල කැන ධර්මය කැන චෛත්‍යයක් වගේ මහා පූජනීයත්වයට පත්වන තොට සාවක සංඝයාගේ තිනේ ධර්මතාවයන් නිසා ගුණාත්මක භාවයන් නිසා තමයි සමාජය තුළ එච්චර ගෞරවයට පාත්‍ර වෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අභිමානවත් කෙනෙක් වෙන්න. ඒ වගේම ධර්මය මේ ලෝකයේ අභිමානවත් වෙන්න ඒක ඇතිවෙන්නේ ශාසනය තුළ ජීවත්වෙන ගිහි පැවිදි ශාවකයන් තුළ. ඒ ශාවකයන් නිසි ලෙස මේ ශාසනික ගුණදහන් දියුණු කරොත් තමයි අන්න බුද්ධ ශාසනය බබලන්නේ ධර්මය බබලන්නේ. ඉතිේ නිසා ඒ වගකීම ශාසනය තුළ ඉන්න ගිහි පැවිදි හැමෝටම තියෙන වගකීමක් බවට පත්වනා. නැවතත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක අභිමානවත් ශාතෘන් වහන්සේ නමට බවට පත් කරන්න නම්. මේ ලෝකයේ සියලු ආගංවලත් අභිමානවත් ධර්මය බවට මේ ධර්මය පත් කරන්න නං සාවක පිරිස තමයි ඒ දේ කරන්නට ඕනින්. නැවතත් සාවකයන් නිසි ලෙස භාගිතුන් වහන්සේ දේශනා කරපු ඒ නිවම්මකට අවතීරණ වුණුත් භාගිතුන් වහන්සේ කරේ සද්ධහා ඇතිකරගෙන උන්වහන්සේ දේශනා කරන පිළිවෙලට උපරිමයේ කටයුතු කරන්න ලැබුණොත් අන්න බුදුද ශාසනය ආයමත් බබලන්න පටන් ගන්නවා. අපි පිරිසක් හැටියට ගිහි පැවිදි කටයුතු කරනකොට සමගියෙන් සාමධානයෙන් අපි කටයුතු කරනවා නම් ඒව තුළින් අන්න අපේ බුද්ධ ශාසනය ආයි බබලන්න පටන්ගන්න අපිට පේනවා මේ ගෙවල්වල මිනිසුන්ටවත් එකට ජීවත්වෙන්න බැහැබැයි මේ අපි ගිහි පැවිදි ඔක්කෝ එකතු වෙලා සමගියෙන් සාමධානයෙන් අපි කටයුතු කරොත් ඒ ගෞරුව ලැබෙන්නේ අපිට නෙවේ භාගිතුන් වහන්සේට පළමියෙන් මේ ගෞරුවේ යනවා. ධර්මයට දෙවනි වතාවට එන තුන්ගනි වතාවට අපටත් ඒ ගෞරුව අනිවාරයෙන් ලැබෙනවා. ඒ නිසා අපි ශාසනය තුළ පිරිහෙන දේවල්කරොත් අපිට විතරන්නවේ ගැරහීම යන්න භාගිතුන් වහන්සේට පළමියම දෙවැනි ගැරහීම ධර්මයට තුන්ගනි ගැරහීම තම අපිට එන්නේ. ඉතේ නිසා අපි පුළුවන් තරං බුදුරජාණන් වහන්සේගේ ශාවකයන් හැටියට මේ ශාසනය තුළ අපි අභිමානුවත්ව කටයුතු කරන්න ඕන. ඉතින් කුසරත්තුමා පෙන්නපු ආකාරයට මේ ශාසනය තුළ ඒ කටයුතු කරන ගිහි පැවිදි ඔක්කෝම මේ සීල සමාධි ප්‍රඥා කියන තිවිධ ශාසනික ගුණදහන් අකණ්ඩුව මුළු ජීවිතාන්තය දක්වාම ඒ අය පුරුදු කරගෙන ගියොත් ගිහි පැවිදි දෙපිරිසම ඒ ගෞරව භාගිතුන් වහන්සේට ලැබෙන දැන් සමහරය කාලයක් ඔන්න බණ භාවනා කරන කාලෙකද අතාරන්න එහෙම නොවී මුළි ජීවිතේම මේ සීල සමාධි ප්‍රඥාවන් කියන ශාසනික ගුණධර්ම දියුණු කරගන්න ඕන ගිහි පිරිසත් එහෙමයි පැවිදි පිරිසත් එහෙම එහෙම උනොත් අන්න ඒ ගෞරවය භාගිතුන් වහන්සේට ලැබෙනවා. ඒ වගේම ඉතාමත්ම පිරිසුදු ලෙස මේ ශාසනය තුළ අපි භාගිතුන් වහන්සේ දේශනා කරපු ඉදිහට කටයුතු කරොත් අපිට නිරාමිෂ ප්‍රීතිය කියන අපේ ජීවිතය තුළ අපිට අත්විඳින්න පුළගේ නිරාමිෂ ප්‍රීති තියෙනවා නම් අපේ ජීවිත බොහොම සතුටින් සොම්නසින් පවත්වන්න පුළන් ඒකයි නිරාමිෂ ප්‍රීති ඇතිකරගන්න බුදුරජාන් වහන්සේ අපට නිතරම දේශනා කරලා තියෙන්නේ. එතුරේ නිරාමිෂ ප්‍රීතියෙන් අපි කටයුතු කරොත් අපි ශාසනය තුළ බොහොම ලස්සන පිරිසක් අභිමානුවත් පිරිසක් බවට පත්වන ඒ ගෞරය භාගිතුන් වහන්සේ තම එතකොට ලැබෙන්නේ. ඒ වගේ අපි නිතරම භාගිතුන් වහන්සේටම මුල් තැන දෙන්න ඕනි ගරුත්තේතරන්න භාගිතුන් වහන්සේ යමක් දේශනා කරනවාද ඒකට අපි
කරන්න ඕනි. දේශනාවක් යනකොට බාධා වෙන විදිට කවදාක්වත් ප්‍රශ්නහන්න හොඳ නෑ. දේශනාවක් අවසාන වෙනකං අපි නිහට වහගෙනින්ව සමහරලාවල් දේශනාවල් කරනකොට මිනිසු අතර මැගදි සමල්ලාට නොයෙක්කවල් වාද විවාද කරන්න පටන් ගන්න. තිහෙම කරන්න යන්න හොඳනෑ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය දේශනා කරන්නේ කියන හැඟීම අපි ඇතිකරගෙන මේ උන්වහන්සේගේ දේශනයක් තමයි මේ විකාශනය වෙන්නේ කියන ගෞරවෙන් කිසිීම සද්‍යයක් බද්ධයක්වත් ඇති වෙන්න නැතිවෙන්න ගෞරවාන් යුතු හන්ඩුන තොට ඒ ගෞරුව ලැබෙන භාගිතුන් වහන්සේට මකද අපි දන්නවා වර්තමානය වනත් දේශනාවක් කනකොට හරියට බාධා කරනවා. ඉතින් ඇබැයි ශාසනය තුළ ඒ දේශනාවංකනොට කවුරුත් බාධා කරන්න යහගෙන ඉන්නවා. එතොට ඒ ගෞරය භාගිතුන් වහන්සේට ලැබෙනවා. ඒ වගේම අපි පිරිසක් හැටියට නිතරම සමගියෙන් සාමධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සමගියෙන් සාමධානයෙන් අපි කටයුතු කරනවා නම් නිතරම පිරිසක් ඇටියට එකට කටයුතු කරනට වාදවාද ඇතිවන්න පුළන් රණ්ඩ සුරුවල් ඇතිවන්න පුළන් නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන් අපි නිතරම පුද්ගලයන්ට සමහාව දෙනාය වෙන්ඩෝනි. ඒ වගේම නිතරම සමහාව ගන්න කෙනෙක් වෙන්ඩෝනි. අපේ ඒ නිහතමානී ගුණත් එක්ක ඒ වගේම සමහාව දීමත් එක් අපිට පුළුවන් හැමෝමත් එක්ක පිය ඇසින් කටයුතු කරන්න වපරහැයිම් බලන්ඩ දෙයක් නෑ. අද පශ්නයක් ඇතුනොත් හෙට එනකොට ඔරුවන්ඩ දෙයක් නෑ. මොකද අදව ඇතිවෙච්චි පශ්නය අපි අදම සමහාව ඇරගෙන අපේ මනසිගේ අතහැරල දාන්නු එහෙමුණොත් අපිට පුළුවන් අර කිරී වතුරයි වගේ හැමදාම එකට අපිට පිරිස් හැටියට කටයුතු කරන්න. එතර මේ ආගහත චිත්තය අපේ තිබුණොත්තමයි වෛරී සිත් තිබුණොත්තමයි අපිට සමහාව පුද්ගලයන්ට දෙන්න බැරි. එතට අපිට සමහාව දෙනවනම් අපිට මේ වෛරී සිත කියන එක දේශය වෛරය තරහව අවශ්‍ය නෑ. වපර මූුණවල්ලින් නැතම් වපරහෙන් කාගවද්‍යහ බලන්ඩ අවශ්‍යතාවයක් නෑ. නිසා සමහාවදීම සමහාව ගැනීම අපි මුල් කරගන්නන. ඒක තුළින් අපි මේ සමාජය තුළ නැතන් ශාසනය තුළ අභිමානවත් වෙනකොට ඒ ගහුරුව ලැබෙන භාගිතුන් වහන්සේට උන්වහන්සේ මෛත්‍රී කරුණාවන්තිබේ ගති එතවට තමයි පකට වෙන්න උන්වහන්සේ සමාජයේ මනුෂ්‍යන්ට සමහාව දුන්නා. එතොට ඒකෙන් උන්වහන්සේට තමයි අර ගරුත්තය ඇතිවෙන්නේ ධර්මයට තමයි ගරුත්තය ලැබෙන්නේ ති මේ විදිහට අපිට හැකි ගුණාත්මක භාවයන් මේ ශාසනය තුළ ආයමත් වර්ධනයකරොත් මේ ලෝකයේ අභිමානවස් ආගම බවට නැතන් දර්ශනය බවට බුදුරජාණන් වහන්සේක දර්ශනය ඇතිවෙනවා. ඒක නැවත ඇති කරන්න පුළුවන් අපට එති නිසා අපි තාමත්ම පහදින්නට ඕනි පැහැදීම ඇතිකරගෙන ඒ ශාසනය නගා සිටුවන්න අපි කවුරුත් අධිෂ්ඨාන කරන්න ඕනි. ඒ නගා සිටීමකරොත් නැවතත් භාගිතුන් වහන්සේ මේ ලෝකයේ අභිමානුවත් ශාතෘන් වහන්සේ බවට පත්තේ ඒ වගේම ධර්මය අභිමානුවත් ධර්මය හැටියට සාවක පිරිස අභිමානුවත් සාවක පිරිස බවට නැවතත් පත්වීමේ හැකියාව තියෙනවා. එනිසා අපි හැමෝම තාම සන්තෝෂයට පත්වෙන් ඩෝනි. බොහෝ කාලයක් අවුරුදු 2000 ගානක් සමාජය තුළ සැබැහැ ගෞරුවයට සැබැහැ බත්තියට ලක්වුණු ආගම බවට බුදු දහම ලක්වෙන. ඉතින් ඒ ගරුත්තය අපි නැවතක් කරුණා මෛත්‍රිය තුළ ඉවසීම තුළ අපි නිතරම ගෞරුවයට පාත්‍ර වුණා. දැන් වර්තමාන යුගයේ තමයි ඒව ගිලිහිලා ගිහින් තියෙන ආය අපි අරගල කරන පිරිස් බවට පත්වලා තියෙන නිසා අපි නැවතත් අපි බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන කිව්වොත් කෑලි කැපුවත් ඉවසන්න කියලා තියෙන නිසා අපිට වෙන අලාභානි වලද අපි පුළුවන් තරන් ඉවසා දරාගෙන අපි නිතරම ප්‍රඥාවෙන්ම මේ ලෝකයේ ජයගන්න පිරිසක් වෙන්න ඕනි. මේ කායික සත්‍යයෙන් වාක් සත්‍යයෙන් නෙවේ බුද්ධියෙන් ඥානයෙන් නුවණින් මේ සමාජය තුළ ජයග්‍රහණය කරන පුජ්‍යලයන් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනි. ඒ නිසා හැමදෙනාටම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේ ශාවකත්වයට එන්න ලැබීම ගැන නැවත නැවත සිහි කරලා කොසොරත්මා වගේම ප්‍රසාද සිතක් ඇති කර ගන්න ඕනි. සම්මා සම්බුද්ධෝ භගවා භාගිතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි එමදු සාතුරුන් වහන්සේ නමත්තමයි මන් සරණගියේ ස්වාක්කාතෝ භගවතා ධම්මෝ භාගිතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි එමදු ධර්මයත්තමයි මන් පිහිට කරගත්ත මෙතෙක්කල් ඒ වගේම සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ එමදු මහා සංඝරත්නයන් තමයි මම පුංචි කාලේ ඉඳලා මෙතෙක් සරණ ගිහිල්ලා ඉන්නේ කියලා අපි නිතරම අපේ මනසින් තාමත්ම අභිමානවත් අය බවට පත් වෙන්න ඕනේ. ඒතකොට තමයි අපිට තවදුරටත් ශාසනය මුල් කරගෙන ශාසනයම ඉදිරිපත් කරගෙන බාහිර කිසිම ආගම් වලට බාහිර කිසි දෙයකට ඇබ්බැහි වෙන්නේ නැතුව ඒවට ගරහන්නෙත් නැතුව තමන්ගේ ධර්මයේ තුල අභිමානවත් ජීවත් වෙන්න හැකියාව තියෙන හැමදෙනාට මේ සත්‍යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. හොඳයි අද දිනේදීත්
ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරයෙන් බත්තිය යුතුව ලොවතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපයේ ඉතුන් වටිනා ධර්මය අපි තාම ශ්‍රද්ධහ ගෞරව බත්තියෙන් සවනය කරා ඒ තුළින් අපේ චිත සන්තාන තුළ අප්‍රමාණ පුුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. අද දිනේදිත් ධර්ම දේශනා සඳහදායකත්වය සැපීමෙන් ධර්මදානමී පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම දේශනා කිරීමෙන් අමුෘත දානමේ පින්කම සිද්ධ වන ඒවගේ මේ ධර්මශ්වනය කිරීම තුළ අපට භාගිතුන් වහන්සේ කරේ මහා පැහැදීමක් ඇතිවෙනවා සම්මා සම්බුද්ධෝ භගවා ස්වාකාතු භගවතා දම්මෝ සුපටි පන්නෝ භගවතෝ සාවක සංගෝ කියලා තෙවිධ රත්නය කිරීම අපිට මහා ප්‍රසාදයක් ඇතිවනේ බුදු කෙනෙකුගේ කෙරෙහි පහදිනවනං ධර්මය කරේ පහදිනවන සංඝයා කරේ පහදිනවනං ඒ ප්‍රසාද හිතම බොහෝ කාලයක් හිත සුව පිණිසම හේතු වෙන තිය නිසා තාම සන්තෝෂයට පත්වෙන් ඕනි ඒ විදිහේ වටිනාවතුන් පින් අපේ චිත සන්තාන තුළ මේ මොහොතේ සිද්ධ කර ගන්ටය දුනා අද නොයම්බර් දාශයවන සඳුදා ධර්ම දේශනා සඳානු ග්‍රහය දක්වනුවේ කැරලයිස් හි පජංචි ගාමිණී පෙරේරා මහත්මා සහ හේමමාලි පෙරේරා මහත්මියයි මේට අවුරුදු අටකට පෙර අපාතරින් විය වූ සුසීලා සමනසිංහ මෑණියන්ට සහ පරලෝ සැපත් හෙන්ද්‍රි පෙරේරා සමනසිංහ පියාණන්ටත් විල්බට් පෙරේරා මේරි එස්ටර් රාජපස්ස සුජාතා පෙරේරා මිසියානා පෙරේරා විජේදාස පෙරේරා සරස් සමරසිංහ උදය සමරසිංහ සුරංගනී සමරසිංහ බාබරා ජයසේන සහ යම්තාක් මිය ගිය ඥාතින් ඇත්නං ඒ සිලූම ඥාතීන්ට පින් අනුමෝදං කරන්ට බලාපොරොත්තු වෙනවා ඒ වගේම ජීවත්ව සින්න හිතවත් අහිතවත්තා ඥාති මිත්‍රාදී සිරු දෙනාට නිදුක් නීරෝගී සුපත් භාය පාර්ථනා කරනවා දේශකයන් වහන්සේ ඇතුළ ආරණ ශේනාසනී වැඩන සිරන සියලූම ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී සුපත් භාවේ චතුරාර් සත්‍ය අවබෝධයවා කියල පාර්ථනා කරනවා සෑම දෙනාටම ධර්මාබෝධ කරගන්න ලැබේවා කියලයි ප්‍රපාර්ථනා කරන ඉතින් අද දිනේදීමේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මයන් ගාමිණි පෙරේරා මහත්මා සහහෙම්මාලී පෙරේරා මහත්මිය නමින් මිය පරලෝගේ මව්පියන් ඒ වගේම සහෝදර සහෝදරයන් ඥාති මිත්‍රාදීන් සියලු දෙනා සිහිපත් කළා මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් කරමු අද දිනේදී මේ නම් සිහිපත් කරපු ඒ මව්පියන් ඒ වගේම සහෝදර සහෝදරයන් ඇතුළු යන්තාක් මියගේ ඥාතීන් ඇත්තන් සියලු දෙනාම සියතින් කරගත් පිනක් හා සමාන මේ අපි සිද්ධ කරගත් මේ උදාරතර පුණ්‍ය ධර්මයේ සාදු කියලා අනුමෝදන් වේවා මේ පින අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාරවේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේ මහා සංගරත්නයටත් අනිකුත් සිරු දෙනාට මත්සත සාන්තිය හපුද්දාවවා කියල පාශිරවාද සිද්ධ කරමු. ඒ වගේ මද නොයම්බර් දාසිවනි සඳදා දානමය කටයු සඳනුම් කහදක්වනේ ලලිස්සා සන්ධ්‍යා දන්තනාරායන යුල් විසින් මීට වසරකට පෙර පරලෝ සැපත් ලලිත්ගේ මෑණියන් වන නන්දා දන්ත නාරායන මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් මීට වසර කීපයකට පෙරමියගේ ලලිත්ගේ පියාණන් වන හෙන්ද්‍රි දන්ත නාරායන මහත්මාට සහ සන්ධයාගේ පියාවන ටීජී චන්ද්‍රසේන මහත්මාට පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා. තින් අද දිනේදී මේ රැස් කරගත්තා වූ සකල විද කුසලාන සංසධර්මයන් ඒ මිය පරලෝගිය නන්දා දයාරත්න මෑණියන්ටත් ඒ වගේම හෙන්ද්‍රි දන්තනාරායනයේ පියතුමාටත් ඒ වගේම චන්ද්‍රසේන පියතුමාටත් මේ පින් අනුමෝදං කරමු. මේ රැස් කරගත්තා උදාරතර පින අනුමෝදං වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබේවා ලැබූ ජීවිතය අවශ්‍යයෙන් වර්ණය සැපීම් බලයෙන් සමුතිමත් ජීවිතයක් ලැබේවා සසර වසනාතුරු නිවන් දක්නා ජාතදක්කා සාපි පාසාධි දුකට පත්වන නොවී දිව්‍ය මානුෂකාදේශ ජීවිත ලබමින් ඉතා ඉක්මනින්ම චතුරාර් සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු.
ඒවගේ මද දිනේද අපි මේ රැස් කරගත්තු ධාරතර සීරු පුුණ්‍ය ධර්මයන් අපේ සිරු දෙනා නමින් මිය පරලෝග අතීත සංසාරය පටන් මේ ජීවිතේ දක්වා යන්තාක් ඥාති මිත්‍රහිතයිසිං ඇත්තන් ඒ සියලු දෙනාම සේපත් කළ මේ පින් අනුමෝදන් කරමු අපි රැස් කරගත්තු ධාරතර පුුණ්‍ය ධර්ම අනුමෝදංගල අපගේ ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියල පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒවගේ මේ රැස් කරගත්තා වූ ධාරතර පුුණ්‍ය ධර්මය සිරු දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු සතරවරන් දෙවියන් සද්‍යවෘතුමාදී දිවරාජ මණ්ඩල මේ පින් අනුමෝදංගලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කර ගනිත්වා කියල පින් අනුමෝදන් සිද්ධ කරමු. සිලූම ලෝකවාසි සත්‍යයන්ට සිලු මනුෂ්‍යමනුෂ්‍යාදී සිලූම සත්වපජාට මේ පින් අනුමෝදන් කරම සිලු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙලා ජීවිත සුවපත් කර ගනිත්වා. ඒවගේම කොරෝනාව සංගත රෝගය නිසා රෝගාතුරුව ප්‍රතිකාර කරන සිරු දෙනාට වෛද්‍ය ප්‍රතිකාර සීට සියත් සාර්තුවල ඉක්මන් සුවේ ලැබේවා ඉක්මනිම මේ වසංගත රෝගයෙන් නිදහස් වෙන්ඩේ සිරු දෙනාට ලැබේවා මේ වසංගත රෝග සිරටවල්ලින් අංගලා ජනතාවට නිසි දෙස සුපුරුදු පරිදි ජීවන කටයුතු සිද්ධ කරගෙන යන්න සත්‍යය ධෛරේ වාශනාව දාවිවා කලප්‍යාශිරවාද කරනවා. ඒවගේ මද දිනේදී මේ රැස් කරගත්තාව සකල යුතු කුසලාන සංසධර්මය හිතින් බලේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ගැනතුකුණානු භා බලයෙන් ධර්ම දේශනාව සඳහිතාම සද්ධාවෙන් ගෞරයෙන් බත්තයෙන් දාකත්තය සැපුයේ පින්නතුන් සිල්ලු දෙනාටමත් පවුලේසිව පවුලල සිලු දෙනාටමත් ඒ වගේම දානකමාන කටයුතු සඳහා ආධාරුපකාර කර වූ පින්නතුන් සීරුම දෙනාටමත් ඒව සකස් කල පූජකර මේ පින්නතුන් සීල දෙනාටමත් ඒ වගේම මේ ධර්මශ්‍රවනය කරන පින්නතුන් සෑම දෙනාටමත් පවුල දූදර ඥාති මිත්‍ර හිතයිසි සෑම දෙනාටමත් මහාර සංගරත්නයටත් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවච්චිර ජීවනය ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගෙන්නෙන් ජලයෙන් වසිසාදයකින් කිසි මන්තරාවක් නොමවා කායික මාන්සික සැනසිල් ලැබේවා කරගෙන යන රැකි රස්සා මෙලෙහෙදන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වේවා ඉදිරියේ තවදුරටත් සම්බුධ ශාසනය තුළ දානාදී පින්කන්සීලාදී ගුණධර්ම සමති පශනා භාවනා වන්දිවුණු කරගෙන මේ ජීවිතේම චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පිනුපකාරවේවා කියල පියාසිරවාද කරනවා. සියලු දෙවියන් ඥාතින් සීපත් කරල පින් අනුමෝදන් කරමු. අපි රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය අනුමෝදං වෙලා අද නන් සේපත් කරාව සිරූම මව්පයාදී පිරිසත් ඒ වගේ සිරූම ඥාතීන් මේ පින් අනුමෝදං වෙලා සුවපත්වේවා කළ පින් අනුමෝදන් සිද්ධ කරමු. ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතා චම්මීහි සබ්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ භූතානුමෝ දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මීහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි බානපත්තියයි දම්මී පුුණ්්‍යකම්මං ආසවක්්‍යයා වහං හෝතු සබදුකා පමුංචතු සාධ සාධ තුන්වන්ගේ අනන්තු ගුණානු භාබලයෙන් සැමදනාට සෙත සාන්තිවේවා කියලා ශිරවාත කරන. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකී දීගායුකෝ භව බෞතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ බුද්ධානු භාවේන සබ්බ දම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදහා සොත්ති භවන්තුති සාධු 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 ඕකාස වන්දාමි බන්තේ සුපත්තිවා මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාසාදුනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාම් කමිතබ්බං ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම් පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්දිතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.
බද්දක විහාරි ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාව පැවැත්වූ බද්දක විහාරි පදරමේ ගරු අනුශාසක පූජනීය වැයගඩපළ ඉවඥාන ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය ලබා දීම පිණිස ශාසනික කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවයත් පතන් අවබෝධයකින් ධර්මාවබෝධය ලැබීම පිණිස අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානුසංසයන්ද හේතු වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට තෙරුවන් සරණයි.